අද අපි ගියර පෙස්සල් වලින් ගෙනල්ලා තියෙන්නේ Nissan Juke 2020 කියන මොඩල් එක. ඉතින් මේ Nissan Juke කම සමහර කට්ටිය කැමති, සමහර කට්ටිය කැමති නැහැ. ඉතින් ওই ප්‍රශ්නේ අත්‍තරමයි ෆස්ට් ජෙනරේෂන් එකේ Nissan Juke එකත් එක්ක. ඉතින් අපි නම් කවදාත් එහෙම කතන්දර මූත් කියලා නැහැ. හරියට නිකන් Subaru STI Lance Evolution වගේ. Mercedes S-Class BMW 7 Series වගේ. Nissan Juke එකයි වගේ. I think මේ Nissan Juke එක ගැන කතා කරද්දී මේක ඉස්සෙල්ලාම ලෝකෙට එල්ඩක් වෙන්නේ 2010 දී ජිනීවා මෝටර් ෂෝ එකේදී. I think ඊට පස්සේ මේක ජපනිස් ඩොමෙස්ටික් මාකට් එකට හඳුන්වා දුන්නාට පස්සේ පළවෙනි මාස ඇතුළත විතරක් මේකේ යුනිට්ස් 11000කට පමණ ආසන්න ප්‍රමාණයක් විකිණලා තියෙනවා. ඉතින් ඒකෙන් තේරෙන්නේ මේක පොඩි කාලයක් ඇතුළත ගොඩක් ජනප්‍රිය වෙච්ච වෙහිකල් එකක්. ඉතින් Nissan සමාගමෙන් වාහන විකිණන ඕනම රටක Nissan Juke අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ලංකාවේ සාමාන්‍ය මට්ටමින් බලා ගන්න පුළුවන් Nissan Juke අපිට Nissan Juke ෆස්ට් ජෙනරේෂන් එක ගොඩක් බලා ගන්න පුළුවන්. සෙකන්ඩ් ජෙනරේෂන් වල ඒවත් දැන් ප්‍රසිද්ධ වෙගෙන එනවා. ඉතින් මේකේ විශේෂ වර්ෂන් වගේ කැවිලා තිනවා ෆස්ට් ජෙනරේෂන් එකත් එක්ක අපි ඒක ගැන පොඩ්ඩක් කතා කරන්න ඕන කියලා හිතුවා. ඉතින් 2015 ෆස්ට් ජෙනරේෂන් එකේ රිෆ්‍රෙෂ් මොඩල් එකක් ආවා. ෆ්‍රන්ට් බම්ප් එකයි LED හෙඩ්ලයිට්ස් එක ඒ වගේම ෆ්‍රන්ට් බම්ප් එකේ පොඩි පොඩි වෙනස්කම් සහ වැඩිපුර කලර් කම්බිනේෂන්ස් පොඩ්ඩක් වැඩි කරලා තිනවා. වෙන වෙන කලර්ස් වලින් ආවා. ඉතින් ඊට අමතරව Nismo version එකක් ආවා. Nismo RS කියලා. ඉතින් ඒකේ වෙනසකට ආවේ Nismo body kit එක සහ ටියුන් කරපු එන්ජින් එක. සාමාන්‍යයෙන් අපි ආපු එන්ජින් එකම වැඩි අවුට්පුට් එකක් ගන්න පුළුවන් විදිහට ටියුන් කරලා තමයි ඒකේ ආවේ. ඉතින් ඊට අමතරව පොඩි විශේෂ version එකක් ආවා. අපි ගැන කතා කරන්න ඕන කියලා හිතුවා. ඉතින් ඒක ඇත්තටම Nissan Juke R කියලා දන්නවත් දන්නේ නැහැ ගොඩක් කට්ටිය. ලෝකෙටම 23යි වාහන හදලා තියෙන්නේ. ඉතින් ඒකේ තියෙන විශේෂත්වය තමයි මේ normal Nissan Juke එකට වඩා ඒක පොඩ්ඩක් powerful. පොඩ්ඩක් කියන්නේ ගොඩක් powerful. ඉතින් ඒකේ ආවේ VR38 DETT කියන එන්ජින් එක. ඉතින් මේක කට්ටිය දන්නවා මේ එන්ජින් එක මොකක්ද කියලා. මේක පවර්ෆුල් එන්ජින් එකක්. මේ VR38 DETT කියන්නේ Nissan GT-R R35 එකේ ආපු එන්ජින් එකම තමයි. ඉතින් ඔයා හිතන්න Nissan GT-R එකේ එන්ජින් එකක් Nissan Juke එකට දැම්මම කොහොම තියෙන්නේ නැද්ද කියලා. ඉතින් මේකේ ජෙනරේෂන්ස් ගැන කතා කරොත් මේකේ දැන් ජෙනරේෂන්ස් දෙකයි ඇවිල්ලා තියෙන. අපි ගෝවා මේක අලුත් වාහනයක් මාකට් එකට. මේකේ ෆස්ට් ජෙනරේෂන් එක 2010 ඉඳලා 2019 වෙනකනුත් සෙකන්ඩ් ජෙනරේෂන් එක 2019 ඉඳලා මේ දක්වත් ඇවිල්ලා තිනවා. ඉතින් අද අපි ගාලා තියෙන සෙකන්ඩ් ජෙනරේෂන් එකේ Nissan Juke එක. ඉතින් මේකේ වේරියන්ස් ගැන කතා කරොත් මේකේ ප්‍රධාන වශයෙන් වේරියන්ස් පහක් ඇවිල්ලා තියෙනවා. Visia, Accenta, N-Connecta, Tecna සහ Tecna Plus කියලා. ඉතින් අද අපි ගෙනල්ලා තියෙන එක ඇත්තටම ඔය කිසිම වේරියන්ට් එකකට අයිති වෙන්නේ නැහැ. මොකද මේක ඔයා කියන්නේ අපි Nissan Juke එක ලංකාවේ අපේ කම්පැනි එකෙන්, කියන්නේ ලංකාවේ ඩීලර් එකෙන් ගන්නවා නම් අපිට හම්බෙන්නේ N-Connecta සහ Tecna කියන version දෙක අතර version එකක්. ඉතින් ඒක නරක නැහැ. ඒකේ options ගොඩක් තියෙනවා. ඉතින් N-Connecta වල options පොඩ්ඩක් වැඩි. නමුත් Tecna එකේ තියෙන සමහර options මේකේ නැහැ. ඉතින් මේ දෙක අතරට තමයි මේක වැටෙන්නේ. ඉතින් මේකේ looks ගැන කතා කරොත් අපිට සම්පූර්ණයෙන්ම ඉස්සර අලුත් වෙච්ච design එකක් තමයි අවිලා තියෙන්නේ. පරණාපු design එකෙන් සම්පූර්ණයෙන් වෙනස් මේක. ඉතින් කලින් ජෙන් එක වගේ ඉස්සරහ උඩ headlights එන්නේ නැහැ. මේකේ උඩ එන්නේ අපිට daytime running lights. ඒ වගේම අපේ headlights පල්ලෙහාට අවිලා තියෙනවා. ඉතින් මේකේ LED headlights එන්නේ. ඉතින් රැට ගොඩක් ලස්සනයි මේකේ lights දැම්මම. ඉතින් headlights ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ. කලින් generation එකේ headlights එච්චර appealing නෑ. ඒක හොඳ විදිහට කිව්වොත් මේක එච්චර ලොකු ලස්සනක් නැහැ. ඉතින් ඇත්තට මේකට හේතු වෙලා තියෙන්නේ මේ Nissan සමාගම මේ prototypes හදලා මේ prototype එක හදලා ඒක run කරලා බලද්දි ලොකු win noise එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකට බලලා තියෙන tyres වලින්වත් නෙවෙයි cabin වෙන ප්‍රශ්නයක් නෙවෙයි. ඒක ඇත්තටම ඇවිල්ලා තියෙන්නේ side mirrors වලින්. ඉතින් මේ side mirrors වල එන win noise එක අඩු කරන්න තමයි මේ wind එක කියන්නේ එන හුළඟ පොඩ්ඩක් side mirror එකෙන් ඈතට යවන්න තමයි මේ වගේ උස්සලා headlight design එකක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපිට බලා ගන්න පුළුවන් third generation Nissan March එකේ ඒ වගේම first generation Nissan Leaf එකේ වගේ. ඉතින් ඒකේ ගොඩක් කාර් එකට ලස්සන නැති වුණාට ඒකෙන් ඇත්තටම purpose එකට තමයි එහෙම හදලා තියෙන්නේ. නමුත් ඉතින් මේක ඩිසයින් කරලා තියෙන විදිහට මේකට එහෙම purpose එකක් අවශ්‍ය වෙලා නැහැ. ඉතින් ඒකට කැමති විදිහට ලයිට් එක අපිට ඕන තැනට ගෙනියන්න පුළුවන්කම් වෙලා තියෙනවා. ඉතින් ඒකෙන් ගොඩක් ලස්සන ලුක් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ පල්ලෙහා හෙඩ්ලයිට් එන ට්‍රෙන්ඩ් එක දැන් අපිට ගොඩක් බලා ගන්න පුළුවන් Mitsubishi වාහනවල. හෙඩ්ලයිට්ස් එන්නේ පල්ලෙහෙන්. සාමාන්‍යයෙන් අපි කියන්නේ අපි දන්න විදිහට වාහනවල හෙඩ්ලයිට් සාමාන්‍යයෙන් උඩින් මෙන්නේ හෙඩ්ලයිට්ස් දෙක. නමුත් මේ Mitsubishi ඒ වගේම අලුතෙන් එන Jeep vehicles වල මේ ඩිසයින් ෆීචර් එක ඇඩැප්ට් කරලා තියෙනවා. ඉතින් මේකේ ෆ්‍රන්ට් එක ගත්තම අපිට හොඳ ඇට්‍රැක්ටිව් ලුක් එකක් ඇවිල්ලා තියෙනවා. මේ වාහනේ ඉතින් අර කලින් තිබ්බ Juke එකේ තියෙන වැරදි ඔක්කොම වගේ හදාගෙන හොඳ ඩිසයින් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේම මේකේ ඉස්සරහා සෙන්සර්ස් මුකුත් ඇවිල්ලා නැහැ. ඉතින් ඒ වගේම මේකේ වෙන්ස් එහෙම ඇවිල්ලා තියෙනවා. මේවා ෆෙන්ස් කියන්නේ මේ වර්කින් වෙන්ස් වල තියෙන පල්ලා වෙන්ස් විතරයි. දෙපැත්තේ තියෙන වෙන්ස් වර්කින් වෙන්ස් නෙවෙයි. ඒක මේකේ ඩිසයින් කියන්නේ මේකේ ලුක් එක වැඩි කරන්න තමයි වගේ දේවල් දීලා තියෙන්නේ.
ඒ වගේ මේකේ සෙන්සර්ස් ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ වින්ඩ්ෂීල්ඩ් එකේ උඩ. I think මේකේ සයිඩ් එකට ආවම අපිට බලා ගන්න පුළුවන් 19 inch alloy wheels ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක ඔප්ෂන් එකක් විතර ගන්න පුළුවන් අපිට එන ඕනම variant එකක් එක්ක. ඉතින් ඒ වගේ මේකේ හතරම disc brakes ඇවිල්ලා තියෙනවා. එතකොට ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ independent strut suspension system එක. පිටිපස්සට තියෙන්නේ multi link suspension system එකක්. ඉතින් මේ suspension system වලින් මේක ඇත්තටම මේ කියන්නේ මේ suspension වලින් හොඳට මේකේ යන bumps එකම absorb කරගන්නවා. ඉතින් මේ comfort එක පොඩ්ඩක් compare කරලා බලන්න බැලුවොත් මේක ඇත්තටම තියෙන vessel එක Honda vessel එකේ එන comfort එකටම ගොඩක් සමානයි. මම හිතනවා ටොට CHR මීටර පොඩ්ඩක් ඉස්සරහින් ඉන්නවා කියලා. නමුත් ලොකු වෙනසක් නැහැ. ඒක හොඳින් බැලුවොත් මිසක් එහෙම අපිට ඒක ලොකු වෙනසක් දැනෙන්නේ නැහැ. ඉතින් මේක පිටිපස්සට ආවොත් මේකේ හොඳ බොඩි ලයින් ස්ටැක් එකම ඇවිල්ලා තියෙනවා. සයිඩ් එකෙන් ඉතින් හොඳ ලුක් එකකින් ඇවිල්ලා තියෙනවා මේ වාහනේට. පිටිපස්සට ආවොත් මේකේ තව තියෙන විශේෂ දෙයක් තමයි මේ තියෙන මේ ඩෝ හැන්ඩල් එක. ඉතින් මේ ඩෝ හැන්ඩල් එක ඇවිල්ලා තියෙන්නේ මේ CP එක. ඉතින් මේ ඩිසයින් එක ඉස්සෙල්ලාම Nissan වාහන වලට ආවේ Nissan Pathfinder කියන vehicle එක. ඉතින් Pathfinder කියන්නේ Nissan Navara එකේම adapted SUV version එක. ඉතින් මේ ඩිසයින් එක ගැන කතා කරොත් මේක ඇත්තටම ඉස්සෙල්ලාම ආවේ Lancia Y first generation Lancia Y කියන කාගෙන්. ඒක නම් ඇත්තටම two door car එකක්. ඒක ආවේ B pillar එකේ. නමුත් ඊට පස්සේ ගොඩක් දැන් C pillars වල මේක එනවා අපි බලා ගන්න පුළුවන් මේ වගේ compact crossover SUVs වල. ඉතින් අපිට CHR එකේ vessel එක වගේ බලා ගන්න පුළුවන් මේ ඩිසයින් එක ඒකට adapt කරලා තියෙනවා. ඉතින් මේකේ තියෙන එක disadvantage එක දාගන්න පුළුවන්. ඉතින් පොඩි ළමෙක් එහෙම ඇවිල්ලා සාමාන්‍යයෙන් මේ හරිය උස තියෙන ළමයට මේක හරිය අමාරුයි. ඉතින් අත දිග මදි නම් ඉතින් කවුරු ඇවිල්ලා ඒක ඇරලා දෙන්න වෙනවා. ඉතින් පිටිපස්සට ආවම කලින් Nissan Juke වල ලොකු වෙනසක් මේක වෙලා තියෙන. අතරම පිටිපස්සේ හොඳ ලුක් එකක් තියෙනවා. අපේ ස්පොයිලර් එකක් බලා ගන්න පුළුවන් උඩින්. ඒ වගේම අපේ රිවර්ස් සෙන්සර්ස් පස්සෙන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේ මේ වගේ පොඩි ඩිසයින් එකක් ගිහින් තියෙනවා. ඉතින් මේක වෙන්ටැක් වගේ පේනවා. ඉතින් අතනම ඩිසයින් ෆීචර් එකක්. ඉතින් ඔය වගේ දේවල් තමයි පිටිපස්ස ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපිට නිකන් හිතෙනවා මේක පොඩ්ඩක් විතර CHR එකේ පිටිපස්සට සමානයි කියලා. ඒකට එකයි නැද්ද කියලා අපි කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඉතින් එක්ස්ටීරියර් ගැන පොඩ්ඩක් බලපු ඉඳලා බලමු මේකේ එන්ජින් එක ඇතුලේ මොන වගේ දේවල්ද තියෙන්නේ කියලා. ඉතින් Nissan Juke එකේ එන්ජින් කම්පාර්ට්මන්ට් එක පැත්තට ආවම අපි ඇවිල්ලා සෑහෙන ලාක් යනකම් මෙන්න මේක හෙව්වා. හොයාගන්න බැරුව. මොකද ගොඩක් වාහන වල පල්ලගෙන හින්දා. ඉතින් මේකේ එන්ජින් එක ගැන කතා කරොත් මේක ඇවිල්ලා තියෙන්නේ 1 liter inline 3 cylinder turbocharged engine එකක්. ඉතින් මේක පොඩි එන්ජින් එකක් වුණාට මේක හොඳ පවර් එකක් තියෙනවා. ඉතින් එන්ජින් එක බැලුවම අපිට එන්ජින් කවර් එක මොකද බලා ගන්න හම්බෙන්නේ නැහැ. මේක අපිට ඔක්කොම එන්ජින් එක කම්පෝනන්ට්ස් පේනවා. ඉතින් මේක පවර් එක ගැන කතා කරොත් උපරිම 117ක හෝස් පවරක් ලබා ගන්න පුළුවන් RPM එක 2250යි. ඒ වගේම උපරිම නිව්ටන් මීටර්ස් 200ක ටෝක් එකක් ලබා ගන්න පුළුවන් RPM එක 1750ත් 3750ත් අතර. ඉතින් මේකේ මේ එන්ජින් එක පොඩුනාට මේක තියෙන විශේෂම දෙයක් තමයි මේකේ ට්‍රාන්ස්මිෂන් එක. මේකේ එන්නේ 7 speed dual clutch transmission එකක්. ඉතින් ඒකෙන් මේකේ driving feel එකට ගොඩක් ඒක ප්‍රයෝජනවත් වෙනවා. ගොඩක් smooth power delivery එකක් එමු තියෙනවා. ඉතින් ඒ වගේම මේකේ 6 speed manual option එකක් තියෙනවා. නමුත් අපි කම්පැනි ගන්නවා නම් අපිට ගන්න පුළුවන් dual clutch transmission එකත් එක්ක එන version එක විතරයි. ඉතින් ඕක තමයි මේකේ එන්ජින් එක ගැන කියන්න තියෙන්නේ. එච්චරයිනේ. ඉතින් මේක ඉන්ටීරියර් පැත්තට ආවම මේක අපිට ඇත්තටම හොඳ ඉන්ටීරියර් එකක් ඇවිල්ලා තිනවා. ඉතින් මේකේ අපි සීටින් පොසිෂන් එක ගත්තත් අපිට තේරෙන්නේ නිකන් මේක SUV එකක් නෙවෙයි මිනි SUV එකක් නෙවෙයි. මේක නිකන් කාර් එක ෆීලිං එකක් තමයි එන්නේ. ඉතින් මට ඒක ටිකක් කම්ෆර්ටබල්. අපි වැඩිපුර කාර් සෙලන හින්දා දන්නෙත් නැහැ. ඉතින් හොඳ කම්ෆර්ටබල් ෆීලිං එකක් තියෙනවා. ඒ වගේම මේකේ ඉන්ටීරියර් එකේ මටීරියල්ස් අපිට කීපයක් බලා ගන්න පුළුවන්. අනිත් වාහන වගේ නෙවෙයි. අපිට normal ප්ලාස්ටික් එක ඇවිල්ලා තියෙනවා ගොඩක් අපේ අත ටච් වෙන තැන් වලට. ඉතින් ඒක ඩියුරබිලිටි අතින් ගත්තම ඒක ගොඩක් හොඳ දෙයක්. මොකද අපි හැම වෙලේම අත ගෑවෙනවා කියන්නේ. වෙන මැටීරියල්ස් නම් يعني සෙන්සිටිව් මැටීරියල්ස් නම් يعني ලස්සන වෙන මැටීරියල්ස් ගොඩක් කරලා සෙන්සිටිව් වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට ඒව ඩැමේජ් වෙන තියෙන chance එක වැඩි. ඉතින් ඒක අඩු කරලා තියෙනවා ගොඩක් ප්ලාස්ටික් යොදාගෙන ඒ වගේම කොස්ට් එක අඩු කරන්නත් ඒක හේතුවක්. ඉතින් ඒ වගේම අපිට ලෙදර් ඇවිල්ලා තියෙනවා ස්ටියරින් වීල් එකේ. ඒ වගේම අපි සීට්ස් වල සහ මෙතන අපි ගේජ් ක්ලස්ටර් එක උඩින් තියෙන පාර්ට් එකේ. ඉතින් ඊට අමතරව අපිට ඇල්කන්ටාරා වගේ ෆැබ්‍රික් මැටීරියල් එකක් ඇවිල්ලා තිනවා. ඉතින් අපිට ඒක ඩෑෂ්බෝඩ් එකේ සහ අපේ දොරවල් වල අපේ සීට් වල වගේම සෙන්ටර් ආම්රෙස්ට් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඒකෙන් හොඳ ලුක් එකක් මේ වාහනේට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකේ ඉන්ටීරියර් ගැන තව කතා කරනකොට මේකේ ඉන්ටීරියර් ලයිටින්ග්ස් ඇවිල්ලා තියෙනවා. මේක ඇත්තටම ලස්සන ඉන්ටීරියර් ලයිටින්ග්ස් ඇවිල්ලා තියෙනවා. මේ ගොඩක් ලාට බලා ගන්න පුළුවන් රෑට මේක හරියට පේන්නේ. ඉතින් ඊට අමතරව අපිට හොඳ ක්ලියර් ගේජ් ක්ලස්ටර් එකට අපේ හොඳ ක්ලියර් LCD ඩිස්ප්ලේ එකක් ඇවිල්ලා තිනවා. ඒකෙන් අපිට ක්ලියර්ලි ඒකේ ග්‍රැෆික්ස් හරිම ලස්සනයි. ඒකේ කලර්ස් හරිම ලස්සනයි. ඉතින් ඒ වගේම කතා කරන්න ඕනේ මේකේ තව ඇවිල්ලා තිනවා මැටීරියල්ස් ගැන කතා කරද්දී මේකේ ග්ලොස් බ්ලැක්
ප්ලාස්ටික් මැටීරියල්ස් ඇවිල්ලා තිනවා. ඉතින් ඒක ඇවිල්ලා තිනවා අපේ ඩෝ එකේ ආම්රෙස්ට් එකේ අපේ කන්ට්‍රෝල්ස් වලට වටේට ඇවිල්ලා තිනවා. ඒ වගේම සෙන්ටර් කන්සෝල් එකේ ගිය shift එක වටේටම ඇවිල්ලා තිනවා. ඒ වගේ අපේ AC කන්ට්‍රෝල්ස් වලත් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේක ඉන්ෆෝටේන්මන්ට් පැත්තට ගැන ගියොත් මේක ඇවිල්ලා තියෙන්නේ දැනට මේ රේන්ජ් එකේ උඩින්ම තියෙන 8 inch touch screen infotainment display එක. ඉතින් base models වල මේකේ infotainment display එකක් එන්නේ නැහැ. ඊට උඩින් තියෙන models වල ඉන්නේ 7 inch එක. ඉතින් මේක ඇවිල්ලා තියෙනවා 8 inch touch screen එක. ඉතින් අපිට මේකේ ස්ක්‍රීන් එක ගැන කතා කරද්දී මේක ඇත්තටම ටක් ගාලා හොඳට ටච් වෙනවා. ගොඩක් අපි දකින ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම්ස් වල ටිකක් හරි අමාරුයි අපි ඒවත් එක්ක ඉන්ටරැක්ට් කරන්න. ඉතින් මේක එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. පොඩි ග්‍රැෆික් වල පොඩි ලැග් එකක් තියෙනවා. ඊට අමතරව කිසිම රෙස්පොන්ස් එකේ කිසි ලැග් එකක් නැහැ. ටච් කරන පමාව විතරයි. ඉතින් ඊට අමතරව අපිට මේක කන්ට්‍රෝල් කරලා අපි ස්ටියරින් වීල් එකෙන් සහ අපිට කන්ට්‍රෝල් කරන හાર્ඩ් බටන්ස් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිට කන්ට්‍රෝල් කරන ඔප්ෂන්ස් ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ටච් කරන කට්ටිය ටච් කරන්න කැමති කට්ටියට ඒක යූස් කරන්න පුළුවන්. මෙතන බටන්ස් යූස් කරන කට්ටියට ඒක යූස් කරන්න පුළුවන්. ස්ටියරින් වීල් එකට හුරු වෙලා අපි වගේ ඉන්න කට්ටියට ස්ටියරින් වීල් එකෙන් මේ හැමදේම කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඉතින් ඊට අමතරව මේකේ තව Apple CarPlay option එක ඇවිල්ලා තිනවා. ඒ වගේම Android Auto option එකත් ඇවිල්ලා තිනවා. ඉතින් අපෝ Android phone එක යූස් කරත් Apple phone එක යූස් කරත් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාට වාගේ සම්පූර්ණ කම්පැටිබිලිටි එක තියෙනවා මේ කාර් එකේ. ඉතින් අපිට අපේ maps අපේ songs අපේ හැමදේම වයි කන්ට්‍රෝල් කරන්න, calls messages හැමදේම වයි කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඒක through. ඉතින් මම හිතන්නේ ගොඩක් වාහනවල ගොඩක් unrated option එකක් තමයි මේ Apple CarPlay Android Auto කියන්නේ. ඉතින් මේකේ AC knobs ගැන කතා කරොත් මේක ඇත්තටම ගොඩක් ලේසියෙන් යූස් කරන්න පුළුවන් AC knobs තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ගොඩක් වාහනවල සෙන්ටර් එන්නේ ගොඩක් ලාට AC events දෙකයි නැත්නම් එකයි. මේකේ තුනක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිට ඕන පැත්තක රීඩිරෙක්ට් කරගන්න පුළුවන්. ඊටාම් පහසුවෙන් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. අනිත් එක ලොකු පරාසයක අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. පොඩ්ඩක් එහෙම නෙවෙයි. සම්පූර්ණයෙන්ම මේ පැත්තට නැත්නම් සම්පූර්ණයෙන් මේ පැත්තට හරවන්න පුළුවන් මේ තියෙන knobs ටික. ඒ වගේම අපිට කිසිම ටච් මුකුත් ඇවිල්ලා නැහැ AC controls වල. මේකේ single zone climate control system එකක් තියෙන්නේ. ඉතින් හැමදේම hard buttons සහ knobs වලින් තමයි කන්ට්‍රෝල් කරන්නේ. ඉතින් අපිට වාහන එලවද්දි උනත් කිසිම අමාරුවකින් තොරව මේවා කන්ට්‍රෝල් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ස්ටෝරේජස් ගැන කතා කරොත් මේකේ හොඳ ඉඩක් ඇවිල්ලා තිනවා අපේ ඩෝර්ස් වල තියෙන ස්ටෝරේජස්. ඒ වගේම අපිට ලොකු වතුර බෝතල් දෙකක් දා ගන්න පුළුවන් දෙපැත්තේ. ඒ වගේ හොඳ ඉඩක් තියෙනවා. ඉතින් සෙන්ටර් කන්සෝල් එක පැත්තටම අපිට මෙතන අපේ AC කන්ට්‍රෝල් වල පහලින් අපේ ෆෝන් එක වගේ දෙයක් තියා ගන්න පුළුවන් හොඳ ඉඩක් තියෙනවා. ඉතින් wireless charging option මුකුත් නැහැ. නමුත් අපිට හොඳ ඉඩක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේම මෙතන හොඳ කප් හෝල්ඩර්ස් ලොකු කප් හෝල්ඩර්ස් දෙකක් ඇවිල්ලා තියෙනවා සෙන්ටර් ආම්රෙස්ට් එකේ ඉස්සරහින්. ඉතින් සෙන්ටර් ආම්රෙස්ට් එක ගැන කතා කරොත් මෙතනත් හොඳ සැලකිය යුතු ප්‍රමාණය ඉඩක් ඇවිල්ලා තියෙනවා. අපිට කැමති දේ දා ගන්න පුළුවන්. ඉතින් මේකේ තව දෙයක් තමයි ඉතින් මේකේ මේ අපේ සෙන්ටර් ආම්රෙස්ට් දෙක අපිට කැමති තැනක මෙහෙමදලා අතෑරියාම මේක වැටෙන්නේ නැහැ. ඉතින් මේක අපි අතින් වැරදිලා අතෑරලා මේක වෙන තියෙන ඩැමේජ් එකත් මේකෙන් ගොඩක් අඩු කරලා තියෙනවා. ඉතින් ඒ වගේ අපේ ග්ලව් බොක්ස් එකේ පැත්තට ආවම ග්ලව් බොක්ස් එකෙත් හොඳ ඉඩක් තියෙනවා. ඉතින් අපි ගොඩක් වෙලාවට කතා කරනවා වාහනවල සාමාන්‍ය ඉඩක් තියෙනවා කියලා තමයි ගොඩක් වෙලාවට වීඩියෝස් වල කියන්නේ. නමුත් මේකේ හොඳ ඉඩක් තියෙනවා. ඉතින් මේ වාහනේ සයිස් එකයි මේ හැමදේම කම්පෙයාර් කරලා බලද්දී ඇත්තටම මේකේ තියෙන ඉඩ ගොඩක් ප්‍රමාණවත් කියලා කියන්න පුළුවන්. ඉතින් ඉන්ටීරියර් ගැන පොඩ්ඩක් බලපු හින්දා මේක ඩ්‍රයිව් කරලා බලමු මොන වගේද ඒ ෆීලිං එක කියලා. ඉතින් 2020 වල Nissan Juke කෙලවන්න ගත්තම අපිට හොඳ රයිඩ් හයිට් එකක් තියෙනවා. ඒක අපිට ඉස්සෙල්ලාම නෝටිස් වෙන දෙයක්. ඒ වගේම හොඳ ඩ්‍රයිවිං ෆීල් එකක් තියෙනවා. මේක ඇත්තටම සාමාන්‍ය අපි දකින ගොඩක් crossover SUVs වල පොඩක් අපිට දැනෙනවා SUV ගතියක් මේ කෙලවද්දී. නමුත් මේක ඇත්තටම කායක ෆීලිං එකක් තියෙන. ගොඩක් සීට් එක පොඩ්ඩක් පහතින් තියෙන. ඉතින් අපිට හොඳට ෆිට් වෙනවා මේ ඩ්‍රයිවිං කොක්පිට් එක. අපි ගොඩක් මම පෞද්ගලිකව කාර්ස් වල නින්දක් දන්නේ නැහැ වැඩිපුර මට එහෙම තේරෙන්නේ. නමුත් ඇත්තටම ගොඩක්ම කම්ෆර්ටබල් කොක්පිට් එකක් මේකේ තියෙන්නේ. ඉතින් මේකේ විසිබිලිටි එක ගැන කතා කරොත් මේක ටිකක් සාමාන්‍ය කුසින් පිටලා තියෙන නිසා අපිට ට්‍රැෆික් එක වගේ යනවා නම් ඉස්සරහා වාහන මොනවද එන්නේ ඔක්කොම හොඳට පේනවා. ඒ වගේම මේකේ සයිඩ් මිරර්ස් වල ලොකු සයිඩ් මිරර්ස් ඇවිල්ලා තියෙන. ඉතින් හොඳට පේනවා පිටිපස්සෙන් එන්නේ මොනවද කියලා. මේකේ පොඩ්ඩක් හරි පේනවා නම් පොඩ්ඩක් විසිබිලිටි එක අඩු වෙලා තියෙන. අපේ පිටිපස්සේ රියර් view mirror එකෙන් බලනකොට පේන විසිබිලිටි එක පොඩ්ඩක් හරි අඩු වෙලා තියෙන්නේ. මොකද මේකේ තියෙන මේ ෂේප් එකත් එක්ක. ඉතින් ඊට අමතරව අපිට අපේ මෙතන තියෙන සෙන්ටර් මිරර් එකෙන් අපිට ඇන්ටි ග්ලෙයාර් ඔප්ෂන් එක ලබා දීලා තියෙනවා. ඉතින් රැට වාහන එනකොට පිටිපස්සෙන් හෙඩ්ලයිට් වදිනවා කරදර වෙනවා. අපිට ඒක ඔන් කරාට පස්සේ අපිට ඩ්‍රයිවිං වලට කිසිම බාධාවක් නැතුව අපිට එලවන් ගන්න පුළුවන්. ඒකෙන් කිසිම බාධාවක් අපිට එල්ල වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම මේකේ ස්ටියරිං වීල් එක ගැන කතා කරොත් මේකේ ඇවිල්ලා තියෙන්නේ leather wrap steering wheel එකක්. ඉතින් මේක multi function steering wheel එකක් ඇවිල්ලා තියෙන්නේ. මේක flat bottom steering wheel එකක්. ඉතින් හොඳ sporty feeling එකක් තියෙනවා. හොඳට අතර හුවෙනවා. අතර ගානට සෙට් වෙන ගානට තියෙන steering wheel එක.
ඉතින් මේකේ දකුණු පැත්තෙන් අපිට අපේ ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන් අපේ vehicle controls ඒ වගේම අපේ cruise control අපේ voice assist ඒ වගේම අපේ calls answering වගේ option ගොඩක් කන්ට්‍රෝල් කරන්න පුළුවන් අපේ දකුණු පැත්තෙන් ඊළඟ අපේ multimedia සහ අනිත් හැමදේම කන්ට්‍රෝල් කරන්න පුළුවන් අපේ වම් පැත්තේ තියෙන buttons වලින් ඉතින් මේකේ ගේජ් ක්ලාස් එක ගැන කතා කරොත් මේක හොඳ ක්ලියර් ගේජ් ක්ලාස් එකක් ඇවිල්ලා තියෙන. ඇත්තටම දැකලා තියෙන ගේජ් ක්ලාස් වලින් ලස්සනම ගේජ් ක්ලාස් එකක්. ඒක කියන්න හේතුව දැන් ගොඩක් ට්‍රෙන්ඩ් එක වෙලා තියෙන ඩිජිටල් ගේජ් ක්ලාසස් තමයි ඇවිල්ලා තියෙන්නේ. නමුත් මේකේ ඇනලොග් සහ ඩිජිටල් යන කම්පොනන්ට්ස් දෙකම ඇවිල්ලා තියෙනවා මේකේ තියෙන ගේජ් ක්ලාස් එකෙන්. ඒතර අපේ ස්පීඩෝමීටර් එක සහ RPM එක ඇවිල්ලා තියෙන අපිට ඇනලොග් ගේජස් වලින් ඒ වගේම මැද ඩිස්ප්ලේ එකක් ඇවිල්ලා තියෙනවා. අනිකුත් සියලුම විස්තර සහිතව අපේ ට්‍රිප් ඩීටේල්ස් අපේ ගියර් සිලෙක්ට් කරලා තියෙන ගියර් එක එතකොට අපේ ෆුල් කන්සම්ප්ෂන් ලෙවල් එක ඒ වගේම ඊට අමතරව අපේ රේඩියෝ ඉන්ෆර්මේෂන් සහ අපේ ලොකු ස්පීඩ් එකයි අපේ හැමදේම වගේ බලා ගන්න පුළුවන් මේ තියෙන ඩිස්ප්ලේ එකෙන්. මේ දැකපු ඩිස්ප්ලේ එකෙන් ලස්සන ඩිස්ප්ලේ එකක් මේක. මොකද මේක ගොඩක් කලර්ෆුල් සහ ෂාර්ප්නස් අතින් ගොඩක් ක්වොලිටි ඩිස්ප්ලේ එකක් මේක. ඉතින් ඊට අමතරව මේකේ ඩ්‍රයිවිං ෆීල් එක ගැන කතා කරොත් මේක අපිට මෝඩ්ස් තුනක් ඇවිල්ලා තියෙනවා. ප්‍රධාන වශයෙන් ඩ්‍රයිව් මෝඩ්ස් තුනක් ඇවිල්ලා තියෙනවා. ඉකෝ, ස්ටෑන්ඩඩ් සහ ස්පෝර්ට්ස් කියලා. අපිට මේ සෙන්ටර් කන්සෝල් එකේ මැද තියෙන බටන් එක අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඉතින් ස්පෝර්ට් මෝඩ් එකට දැම්මට පස්සේ ස්ටෑන්ඩඩ් ඉකෝ වලට අමතරව ස්පෝර්ට් මෝඩ් එකට දැම්මට පස්සේ ලොකු වෙනසක් අපිට තේරෙනවා. අපේ throttle response එක වැඩි. ඒ වගේම ගියර් චේන්ජ් වෙන ස්පීඩ් එකත් වැඩි අපි යන විදියට. ඉතින් ඊට අමතරව මේකේ සීට්ස් ගැන කතා කරොත් මේකේ ලෙදර් සීට්ස් තමයි ඇවිල්ලා තියෙන්නේ. අපිව හොඳට අපේ ෂෝල්ඩර්ස් එහෙම හොඳට උරහිසෙම හොඳට හිර වෙලා තියෙනවා. අපි කෝණයක් ගද්දිනොත් එහෙට මෙහෙට විසි වෙන්නේ නැහැ. ඉතින් ගොඩක් කම්ෆර්ටබල් සීට්ස් ඇවිල්ලා තියෙනවා. ඉතින් හැබැයි මේකේ ඉලෙක්ට්‍රික් සීට්ස් ඔප්ෂන් එක නැහැ. මේක මැනුවල් තමයි ඔක්කොම ඇඩ්ජස්ට් කරගන්න තියෙන්නේ. ඉතින් මේකේ සේෆ්ටි ගැන කතා කරොත් මේකේ 5 star A NCAP රේටින් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක ගොඩක් සේෆ් වෙහිකල් එකක්. ඒ වගේම මේකේ එයාර් බෑග්ස් 6ක් ඇවිල්ලා තියෙනවා. ෆ්‍රන්ට්, සයිඩ් සහ කර්ටන් එයාර් බෑග්ස්. ඉතින් ගොඩක් සේෆ් වෙහිකල් එකක්. බය වෙන්න දෙයක් නැහැ. ලොකු ඉම්පැක්ට් එකක් වුණත් ඩ්‍රයිවර් සහ පැසෙන්ජර්ස් වෙන්න තියෙන හානිය ගොඩක්ම අඩුයි මේ වෙහිකල් එකේ. ඉතින් මේකේ තව දෙයක් තමයි මේකේ තියෙන මේ සස්පෙන්ෂන් සිස්ටම් එකෙන් කොහොමද මේ වලවල් සහ මේ තියෙන බම්ස් ඇබ්සෝබ් කරගන්න කියලා. ඇත්තටම හොඳට ටියුන් කරලා තියෙන සස්පෙන්ෂන් සිස්ටම් එකක් මේක ඇවිල්ලා තියෙන්නේ. කිසිම කරදරයක් නැහැ. ඕන දුර ගමනක් බොහොම පහසුවෙන් යන්න පුළුවන්. ඉතින් දැන් ගොඩක් වෙන අලුතෙන් එන වාහන ගොඩක් කොහොම තමයි කියන්නේ නරකක් කියන්න බෑ. හැම වාහනේම ගොඩක් කම්ෆර්ටබල්. ඉතින් මේකට වඩා CHR එක Toyota CHR එක පොඩ්ඩක් කම්ෆර්ටබල් කියන්න පුළුවන්. මේ කියන්නේ මේකත් එක තියෙන අනිත් vehicles එක කම්පෙයාර් කරලා බලද්දි. නමුත් මේකයි වෙසල් එක අතර ගොඩක් සමාන සස්පෙන්ෂන් වල ෆීලිං එකක් තමයි තියෙන්නේ. කියන්නේ දෙක කියන්නේ කම්ෆර්ට් ලෙවල් එක ගත්තොත් දෙකම එක ළඟ ළඟ තමයි යන්නේ. Nissan Juke එකේ බූට් එක පැත්තට ආවම ඇත්තටම හොඳ ඉඩක් තියෙනවා. මේක ඇත්තටම ලීටර් 422 ඉඩ ප්‍රමාණයක් තියෙනවා. I think අපිට මෙතන තියෙන මේ ෂෙල්ෆ් එක උනත් මේ නල් දෙකෙන් ගලලා අයින් කර ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේ අපිට මේ සීට්ස් නවලා වුණත් අපිට හොඳ ඉඩක් ගන්න පුළුවන්. අපිට ලොකු දෙයක් දානවා දා ගන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන පොඩි ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් විතර දකින්නේ මේකේ කියන්නේ අපි මෙතන දාන එන්ට්‍රන්ස් එකට වඩා ඇතුළ මහතයි. ඉතින් අපි ලොකු දෙයක් දාන්න පුළුවන් වෙයි පෙවුනට අපිට මෙතනින් ඇතුළට දාගැනීමේ අපහසුතාවයක් තියෙනවා. ඉතින් ඒ වගේම බර දෙයක් දාන්න ගන්න පොඩ්ඩක් අමාරුයි. මොකද මේකේ තියෙන බූට් ෆ්ලෝ එක අපේ මෙතනට වඩා ගොඩක් පල්ලෙහෙන් තියෙන හින්දා බර දෙයක් දාන්න ගන්න අමාරුයි. පොඩ්ඩක් තල්ලු කරලා ගන්න පුළුවන්කම මේකේ නැහැ. ඉතින් ඊට අමතරව ලොකු නරකක් මේ බූට් එකේ නැහැ. හොඳ ඉඩක් තියෙන බූට් එකක් තමයි මේ වාහනේ තියෙන්නේ. අපි මේකේ ඇතුළට ගියොත් එහෙන් පිටිපස්සෙන් මේකේ මේ පිටිපස්ස තියෙන මේ ඩෝර් ලොක් හැන්ඩල් එක ග්ලොස් බ්ලැක් ප්ලාස්ටික් වලින් තියෙන. ඉතින් ටක් ගාලා ජරා වෙන්න පුළුවන්. හැබැයි ඒකේ ලොකු ලුක් එකක් මේ වාහනට ඇවිල්ලා තියෙනවා. පිටිපස්සට නැග්ගම සාමාන්‍ය ඉඩක් තියෙනවා. සාමාන්‍යයෙන් මම අඩි 6ක් විතර උස පුද්ගලෙක්. ඉතින් ගානට තියෙන්නේ පිටිපස්ස. ඒ වගේ මේ පේසීට ගොඩක් පස්සරම් කරලා තියෙන. ඉතින් එහෙම තියලත් ගානට තියෙනවා කියන්නේ හොඳ ඉඩක් තියෙනවා. ඉතින් ඒ වගේම අපිට අර වගේම හොඳ ලෙදර් සීට්ස් තමයි ඇවිල්ලා තියෙන්නේ. ලෙදර් සහ ෆැබ්‍රික් යන ටෝන්ස් දෙකෙන්ම සීට්ස් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක හොඳ ලස්සන ඩිසයින් එකක් ඇවිල්ලා තියෙනවා මේ සීට්ස් වලට. ඉතින් ඊට අමතරව අපිට පිටිපස්ස බලා ගන්න පුළුවන් අපිට USB charger එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේ අපිට මොහරි දා ගන්න පුළුවන් මෙතන හොඳ ඉඩ ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේ අපේ පිටිපස්ස සීට්ස් වලත් මොනහරි අපිට අවශ්‍ය දෙයක් දා ගන්න පුළුවන් විදියට storage areas ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකේ පිටිපස්සෙත් සාමාන්‍ය හොඳ වතුර බෝතල ලොකු වතුර බෝතල දා ගන්න පුළුවන්. ඒනකොට මේ ලීටර් එක වතුර බෝතලයක් වගේ දා ගන්න ඉඩක් නැහැ. ඉතින් ඒ වගේම හෙඩ්රූම් එක ගත්තත් හොඳ හෙඩ්රූම් එකක් තියෙනවා. ලෙග් රූම් එකට සාපේක්ෂව හොඳ හෙඩ්රූම් එකක් තියෙනවා. ඉතින් මේක අර ස්ලෝපින් රූෆ් ලයින් ඩිසයින් එකක් තිබ්බත්
මේකේ උස සාමාන්‍ය උස පුද්ගලයෙකුට කිසි අපහසුතාවයකින් තොරව යන්න පුළුවන්. ඉතින් මේකේ තව විශේෂයෙන්ම කියන්න ඕන ෆීචර් එකක් තමයි මේ ෂටර්ස්. ඉතින් ගොඩක් එන පොඩි එන ක්‍රොස්ஓවර් SUVs වල මේ ෂටර් එක සම්පූර්ණයෙන් පල්ලයට යන්නේ නැහැ. නමුත් මේකෙත් සම්පූර්ණයෙන් පල්ලයට යන්නේ නැහැ. නමුත් අනිත් ඒවා ගොඩක් වෙලාවට භාගයක් දුරට වගේ තමයි යන්නේ දැන් තියෙන වාහනවල එන ඒක ඩිසයින් ෆීචර් එකක්. නමුත් මේකේ බොහෝ දුරට පල්ලයට යනවා. ඉතින් ඒක ඇත්තටම හොඳ ෆීචර් එකක් විදිහට දකින්නේ. ඉතින් මේ version එකේ අඩුවකට ලොකු අඩුවකට වගේ දැනෙන්නේ මේකේ අර Bose sound system එක එන්නේ නැහැ. නමුත් මේකේ හොඳ speaker system එකක් එනවා. ඒ වුණාට අර Bose sound system එක නැති විතරයි ප්‍රශ්න තියෙන්නේ. නමුත් මේකේ standard එන sound system එකත් ඇත්තටම ප්‍රමාණවත්. ඉතින් අද අපි ඔයාලට ගෙනාවේ Nissan Juke 2020 කියන මොඩල් එක. ඉතින් මේකේ first generation එකට ගොඩක් කට්ටිය කතා කිව්වත් අපි හිතනවා මේක second generation. අපිත් කිව්වා ඒකේ කතා වුණාට මේක second generation එක. ඊට වඩා ලොකු step එකක් ඉස්සරහින් තියලා දිනවා design wise, technology wise හැම පැත්තෙම. ඉතින් මේක overall ඇත්තටම හොඳ vehicle එකක්. ඉතින් මේකේ ප්‍රයිස් එක ගැන කතා කරොත් මේ වාහනේ අපේ මගේ යාළුවෙක් ඉල්ල ගත්තේ. ඉතින් එයා අරන් තියෙන්නේ මේ 2020 මාර්තු මාසේ $165,000 වගේ මුදලකට. ඉතින් දැන් කොහොමද කියලා ප්‍රයිස් එක අපි අප්ඩේට් ප්‍රයිස් එක අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. මොකද මේ ප්‍රයිස් ගොඩක් වෙලාවට වෙනස් වෙයි මේ තියෙන මේ ඉම්පෝර්ට් බෑන් එකයි මේ ප්‍රශ්න හින්දා. ඉතින් අපි විස්තර ඩිස්ක්‍රිප්ෂන් දාලාදී ඒකත් අනිවාර්යෙන් කියවලා බලන්න. ඉතින් මේ වගේ වීඩියෝස් වලට කැමති නම් අපේ channel එක subscribe කරන්න. ඒ අපිට මේ වැඩේ කරගෙන යන්න අපිට ඒක ලොකු උදව්වක්. ඉතින් ඒ වගේම ලංකාවේ තියෙන cool cars rare cars බලන්න ඕන නම් අපේ Instagram page එක follow කරන්න. ඒක අපි ගොඩක් ලස්සන ලංකාවේ තියෙන වාහන දානවා. ඒ වගේම අපේ Facebook page එකත් like කරන්න. ඉතින් car පිස්සු ඉන්න නම් ඔය දෙකම follow කරන්න like කරන්න. ඉතින් අපි මේ වගේ වීඩියෝ එකක් අපි ඉක්මනට හමු. අපි ගිහින් එන්න.